කෙමිස්ට්‍රි වල ඉනෝගනික් ඕගනික් වගේ ඒවාට ෂෝට් නෝට්ස් චාට්ස් ගහලා පාඩම්. මම පාඩම් කරනකොට කරේ යම්කිසි විෂය කොටසක් තෝරගෙන ඒක මම තව කෙනෙක්ට කියලා දෙනවා කියලා හිතාගෙන තනියම මතක් කරනවා. Self-study will help you because it is you who have to sit in a place and it is you who have to register it in your mind. No one else can do it for you. යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන එක කාර්යක්ෂමතාවයෙන් වගේම ඵලදායීතාවයෙන් වැඩි කියලා තමයි මට නම් හිතෙන්නේ. Personally, I studied alone throughout the duration of A-levels. However, I do not think that it is conclusive to say that this is better or that is better. It really depends on the person. මම පාඩම් කරන්න වැඩිපුරම භාවිතා කළේ ස්වයං අධ්‍යයනය. මම හිතන්නේ A levels වලට තියෙන හොඳම රිසෝස් එක තමයි past papers කියන්නේ. උසස් පෙළ විභාගයට අවශ්‍ය විෂය කරන සොයාගන්න මට ගොඩක්ම උදව් වුණේ සම්පත් පොත්. උසස් පෙළ විභාගයට උනන්දුවෙන් සූදානම් වෙන ඔයගොල්ලෝට ගැටලු ඇති කොහොමද විභාගයට සූදානම් වෙන්නේ? ප්‍රශ්න පත්‍රයට ලියන්නේ කොහොමද? කාලය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න සම්බන්ධ කරගත්තා කොළඹ දිස්ත්‍රික්කයෙන් ගියවර ඒ කියන්නේ 2020 උසස් පෙළ කරලා විශේෂ ලෙස සමර්ථ වෙලා දිවයිනේ ප්‍රථම ස්ථානයේ ඇතුළු අනිකුත් ස්ථාන ලබාගත් කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යාවන් 20 දෙනෙක්. අපි ඒගොල්ලන්ගෙන් ඇහුවා ඒගොල්ලෝ උසස් පෙළට සූදානම් වීමේදී පාඩම් කිරීමේදී භාවිතා කරපු විශේෂ ශිල්ප ක්‍රම තියෙනවද? පන්ති ගියාද? පාසල් ගියාද? පාසෙන් ලැබුණු රුකුල මොන වගේද? අමතර පොතපත කියවුවද? බාහිර ක්‍රියාකාරකම් වල යෙදුණාද? විභාග ආසන්නයේදී කොහොමද විභාගයට සූදානම් වුණේ? පාස් පේපර්ස් කරාද? කොයිතරම් ගැඹුරට කරාද? විභාග පීඩනය දරාගත්තේ කොහොමද? මේ වගේ ප්‍රශ්න අපි ඒගොල්ලන්ගෙන් ඇහුවා. අද වීඩියෝ එකේ අපි සාකච්ඡා කරන අතරම අපි වීඩියෝ දෙකක් මේ පිළිබඳව ගෙනෙනවා. මේ පළමු වීඩියෝ එකේ අපි ඔබට ගෙනෙන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ශිෂ්‍යාවන් ඒ කියන්නේ වෛද්‍ය පීඨයට තේරිලා ඉන්න ශිෂ්‍යාවන් ඉදිරිපත් කරපු විභාගයට සූදානම් වීම පිළිබඳව නැත්නම් විභාගයේදී ඔබ අනුගමනය කළ යුතු විශේෂ ශිල්ප ක්‍රම පිළිබඳව ඕන ඉදිරිපත් කරන අදහස්. උසස් පෙළ විභාගය සඳහා අවශ්‍ය විෂය කරුණු සොයා ගැනීමේදී ඔබට සහාය වුණු සම්පත් මොනවාද? මම හිතන්නේ A levels වලට තියෙන හොඳම රිසෝස් එක තමයි past papers කියන්නේ. ඒ papers කරනවා විතරක් නෙවෙයි ඒවා වල මොඩල් එක, ඒ වගේම මාකින් ස්කීම් ස්ටඩි කරන එක, questions වලින් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ මොකද්ද කියන එක ගැඹුරට තේරුම් ගන්න එක, තමන්ගේම විවරණ ලියන එක මම හිතන්නේ ඕගොල්ලන්ට ගොඩක් වාසි වෙනවා A levels වලදී හොඳ ලකුණකට යනවා නම්. තවත් වැදගත් රිසෝස් එකක් විදිහට මම පාවිච්චි කරපු දෙයක් තමයි ඉන්ටර්නෙට් එක කියන්නේ. මට මොකක් හරි කෙමිස්ට්‍රි ඇන්ඩ් ෆිසික්ස් වල මොකක් හරි ගැටලුවක් ආපු ගමන් මම කරන්නේ ඒක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ වලට ආන්සර් එකක් අපිට ලබා ගන්න පුළුවන්. මොකද ඒ ගැටලු පාසලෙන් සහ අමතර පන්ති වල ගුරුවරුන්ගෙන් ලැබුණ සටහන් ඒ වගේම රජයෙන් නිකුත් කරලා තියෙන රිසෝස් බුක්ස් සම්පත් පොත් ගොඩක් වැදගත් වුණා. මට උසස් පෙළ විභාගයට ඕනේ වෙච්ච සම්පත් ගොඩක් තිබ්බා. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම විෂයන් තුනට ජාතික අධ්‍යාපන ආයතනයේ වශයෙන් ලබා දී තිබුණු සම්පත් පොත් තුන. ඊට අමතරව අපිට ලබා දී වූ ප්‍රායෝගික අත්පොත් ගොඩක් ඉවහල් වුණා. තව විවිධ අච්චු පොත් එහෙමත් ලොකු උපකාරීත්වයක් වුණා. මට උසස් පෙළ විභාගය සඳහා විෂය කරුණු සොයා ගැනීමේදී පාසලේ ගුරුවරු, අමතර පන්තිවල ගුරුවරු, සම්පත් පොත්, විෂය නිර්දේශ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙය වූ වැඩසටහන්, අන්තර්ජාලය, යාළුවෝ සහ වැඩිමහල් සොයුරියන් උපකාරී වුණා. For biology, I referred to the resource book, and for physics and chemistry, I referred to the notes that were given by my teachers. උසස් පෙළ විභාගයට මට අවශ්‍ය කරුණු සොයාගන්න මට ප්‍රධාන වශයෙන්ම දායක වුණේ පාසලේ සහ උපකාරක පන්තිවල ලැබුණු සටහන්. ඊට අමතරව උපකාර වුණා විවිධ කතෝරුන් සම්පාදනය කරපු විවිධ සටහන්, ග්‍රන්ථ, ඒ වගේමයි විවිධ වීඩියෝ මට බෙහෙවින් උපකාර වුණා. උසස් පෙළට අවශ්‍ය කරුණු සොයාගන්න මම භාවිතා කරපු සම්පත් ගැන කතා කරනවා නම් බායොලොජි, කෙමිස්ට්‍රි යන විෂයන් වලට රජයෙන් දුන්නු සම්පත් පොත් මම ගොඩක් පාවිච්චි කළා. ඒ වගේම ෆිසික්ස් වලට අමතර පන්තිවල ගුරුවරුන්ගේ නෝට්ස් සහ පාසලේ නෝට්ස් මට ගොඩක් උපකාරී වුණා. අපි උසස් පෙළ සඳහා ප්‍රධාන දැනුම මූලාශ්‍ර විදිහට පාවිච්චි කරේ සම්පත් පොත් සහ ප්‍රායෝගික පරීක්ෂණ අත්පොත්. ඒ වගේම තමයි තව ටිකක් මතක් කරන්න ඕනේ. 2020 වසරේ COVID-19 වසංගත තත්ත්වය නිසා ඇතිවෙච්ච සංචරණ සීමා කාලය තුල අපිට අපේ වැඩ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න අපේ පාසලේ 2019 වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන්න අයිතිලා විශාල සහායක් ලබා දුන්නා.
අපේ ස්කෝලේ ටීචර්ස්ලා ගොඩාක් සපෝට් කළා. ඒ වගේම ටියුෂන් ක්ලාසස් වල සර්ලගෙනුයි මිස්ලගෙනුයි ලොකු සපෝට් එකක් හම්බුණා. බයෝ වලට ගොඩක්ම පාඩම් කළේ රිසෝස් බුක් එක. ප්‍රැක්ටිකල්ස් වලට ප්‍රැක්ටිකල් ගයිඩ් එක පාවිච්චි කළා. As far as the materials that I had clung onto when studying the A-level examinations were preliminarily my school teachers, who were always there as a pillar of support. Then my tuition teachers, who always guided me in every part that I took. My parents, my siblings, my friends, and most importantly, the resource books that were published by the National Institute of Education. So all these together actually helped me achieve this wonderful goal. පාසලේ සටහන්, පන්තිවල සටහන්, රජෙන් දීපු රිසෝස් බුක්. උසස් පෙළට අවශ්‍ය විෂය කරුණු සොයා ගැනීමේදී මට ප්‍රධාන වශයෙන් ඉවහල් වුණේ සම්පත් පොත. ඊට අමතරව පාසලේ ගුරුවරු, අමතර පන්තිවල ගුරුවරු, අමතර සිද්ධාන්ත පොතපත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වගේ දේවලුත් මට ගොඩාක් ඉවහල් වුණා. උසස් පෙළ විභාගයට අවශ්‍ය විෂය කරුණු සොයා ගන්න මට ගොඩක්ම උදව් වුණේ සම්පත් පොත්. විශේෂයෙන්ම ජීව විද්‍යාව විෂයට. ඊට අමතරව ප්‍රායෝගික අත්පරීක්ෂණ පොත් සහ අමතර සිද්ධාන්ත පොත් මට ගොඩක් උදව් වුණා. ඒ වගේම තමයි පාසලේ ගුරුවරුන්, ටියුෂන් ක්ලාසස් වල ගුරුවරුන් සහ පාසලේ වැඩිහිටිය සොහොයුරියන්ගෙනුත් මට ගොඩාක් උදව් ලැබුණා. උසස් පෙළ විභාගය සඳහා විෂය කරුණු සොයා ගැනීමට දායක වෙච්ච ප්‍රධානම සම්පත ගුරුවරුන්. ඊට අමතරව පෙර අවුරුදු වල උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර, ඊට අමතරව විවරණ පොත් සහ උපකාරක සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම විවිධ පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍රත් ඒ සඳහා දායක වුණා. ඔබ පරිශීලනය කර අමතර සිද්ධාන්ත පොත් මොනවාද? ජීව විද්‍යා විෂය සඳහා අමතර පොතක් විදියට කැම්බල් බයොලොජි 10th edition එක සමහර අවස්ථාවලදී පාවිච්චි කළා. මට ඉවහල් වෙච්ච අමතර සිද්ධාන්ත පොත්පත් ගැන කිව්වොත් විශේෂයෙන්ම කියන්න ඕනේ රෝස සර්ගේ විවරණ පොත්. ඊට අමතරව කැම්බල් බයොලොජි ඉංග්‍රීසි පෙළ පොත, ඊළඟට තව ආචාර්ය පීගී කියනගේ සර්ගේ භෞතික විද්‍යා පොතුත් ගොඩාක් ඉවහල් වුණා. මම අමතර පොත් විදියට ප්‍රධාන වශයෙන් රොසසගේ විවරණ පොත් පරිශීලනය කළා. ඊට අමතරව මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගත් නිසා සමහර අවස්ථාවලදී භෞතික විද්‍යාව සඳහා ඔබ්ජෙක්ටිව් ෆිසික්ස් කියන පොතත්, ජීව විද්‍යාව සඳහා කැම්බල් බයොලොජි 10th edition කියන පොතත් පරිශීලනය කරා. I didn't really refer to extra material for biology and chemistry. For physics, however, I referred to Rosa Sir's MCQ reviews for the past papers. And for certain lessons, especially for the first few lessons, I referred to P. Geekianage Sir's workbooks. Not all of them were available in English medium, however. I did refer to the Sinhala medium ones as well. මම ෆිසික්ස් වලට නම් ගීකියනගේ සර්ගේ තියරි පොත්තුයි පේපර්ස් පොත්තුයි කරා. තව මේ රෝසස්සගේ විවරණ පොත් බැලුවා. බයෝ වලට නම් රිසර්ච් බුක් එකම තමයි බැලුවේ. කෙමිස්ට්‍රි වලට හේමචන්ද්‍ර බස්නායකගේ තියරි පොත්තුයි පේපර්ස් පොත්තුයි කරා. ඒව තමයි මම අමතර පොත් විදියට පාවිච්චි කරේ. මම පරිශීලනය කරපු අමතර සිද්ධාන්ත පොත් විදියට කිව්වොත් එහෙනම් මම භෞතික විද්‍යාව සඳහා මහාචාර්ය රෝස සම්පාදනය කරපු විවරණ පොත් ප්‍රධාන වශයෙන් භාවිතා කළා. ඊට අමතරව රංග ගුණරත්නසර්ගේ විවරණ පොත් භාවිතා කළා. මම අමතර සිද්ධාන්ත පොත් විදිහට නම් පාවිච්චි කරේ රෝස සර්ගේ විවරණ පොත්. අපි අමතර සිද්ධාන්ත පොත් විදිහට මහාචාර්ය SRD රෝස සර්ගේ විවරණ පොත් පරිශීලනය කළා. රසායන විද්‍යාව සඳහා පුස්තකාලයෙන් ලබාගත් සම්පූර්ණතාවය රසායනිකරණය කිරීමේ විෂයන් පාඩම් වල පොත්. අමතර පොත් විදිහට රෝස සර්ගේ විවරණයි, පීගී කියනගේ සර්ගේ ෆිසික්ස් MCQයි, ෆිසික්ස්යි කෙමිස්ට්‍රි වලට පේසුරු පාස් පේපර්ස් උත් කළා. අමතර සිද්ධාන්ත පොත් ලෙස පාවිච්චි කරේ රෝස සර්ගේ විවරණ පොත්. For biology, actually the Campbell 10th edition was of a huge support. And apart from that, when you look at physics, the objective physics by Dr. Mahesh Jain, that was something really very important. And for chemistry, actually, I relied more onto the resource book that was released by the government. තියරි වලට අමතර පොත් ගොඩක් භාවිත කළා නැහැ. ෆිසික්ස් වලට ගීකියනගේ සර්, ලක්ෂ්මන් සර්ගේ පොත් කීපයක් භාවිත කරලා තියෙනවා. බයොලොජි වලට හිරාන් සර්ගේ පාරිසරික ජීව විද්‍යාව පොත භාවිත කරලා තියෙනවා. උසස් පෙළ සඳහා මම පරිශීලනය කරපු අමතර පොතපත විදියට රෝස සර්ගේ විවරණ පොත්, ගීකියනගේ සර්ගේ සිද්ධාන්ත පොත්, ඊට අමතරව රසායන විද්‍යාව සඳහා රංග ගුණරත්න සර්ගේ විවරණ පොත්, ඒ වගේම ජීව විද්‍යාව සඳහා මම වීරතුංගපී තිලකරත්න සර්ගේ සිද්ධාන්ත පොතත් පරිශීලනය කරා. උසස් පෙළ විභාගයේ මට විෂයන් තුනටම අමතර පොත් අවශ්‍ය වුණා.
රසායන විද්‍යාවට මම භාවිතා කරා හෙම්චන්ද්‍ර බස්නායකගේ වැඩපොත් වගේම රංගගුණරත්න සර්ගේ තියරි පොත්. ඒ වගේම තමයි ජීව විද්‍යාව විෂයට මම විරිතුංග සර්ගේ පොත් භාවිතා කරා. භෞතික විද්‍යාවට නම් මට ගොඩක්ම උදව් වුණේ රෝසස් සර්ගේ විවරණ පොත් ටික තමයි. ඊට අමතරව මම විෂයාන්තරට පේසර පොත් සෙට් එක භාවිතා කරා. ප්‍රශ්න පත්‍ර කරනකොට මතුවෙච්ච ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රෝසස් සර්ගේ විවරණ පොත් පාවිච්චි කරා. ඒ වගේම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර කරද්දී පාඩම් කරද්දී මතුවෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රියාකාරී සත්‍ය පොත පාවිච්චි කරා. අතිරේක විෂය කරුණු හොයාගෙන භාවිතා කරපු අතිරේක පොත් ගැන සඳහන් කළොත් ජීව විද්‍යා විෂයට අදාළව ක්‍රියාකාරී සත්වයා පොත, ඒ වගේම රාජපක්ෂ සර්ගේ බහුවර්ණ පොත, රසායන විද්‍යා විෂයට අදාළව සඳහන් කළොත් හේමචන්ද්‍ර බස්නායක සර්ගේ තියරි සිද්ධාන්ත පොත්, ඒ වගේම ෆාරිස් සර්ගේ විවරණ පොත, ඒ වගේම භෞතික විද්‍යා විෂයට අදාළව කතා කරොත් ගී කියන ගෙසගේ පොත්, ඒ වගේම රොසස් සර්ගේ විවරණ පොත් තමයි මම ගොඩක්ම පරිශීලනය කළේ. පෙරහුරුවක් ලෙස පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සිදු කිරීම ඔබට අත්වැලක් වුණේ කොහොමද? මට පාස් පේපර් පොත් ගොඩක් ඇත්තටම උදව් වුණා මේ A level වලට අවශ්‍ය පෙරහුරු පුහුණුව ලබා ගැනීම සඳහා. ඒ අතරින් ගත්තොත් විශේෂයෙන්ම උදව්වක් වුණේ ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි. 1980 ඉඳන් 2000 වෙනකම් මම ෆිසික්ස් පාස් පේපර්ස් කෙමිස්ට්‍රි පාස් පේපර්ස් ඔක්කොම වගේ කරා. ඊට අමතරව විශේෂයෙන්ම කෙමිස්ට්‍රි එක ගත්තොත් නම් ගොඩක්ම 1990 ඉඳන් වගේ කරේ MCQs. ෆිසික්ස් ගත්තොත් නම් සෙකන්ඩ් පේපර්ස් උත් 1980 ඉඳන්ම කරගෙන ගියා. ඊළඟට කිව්වොත් මම විශේෂයෙන්ම අවසාන අවුරුදු 10 වගේ ප්‍රශ්න පත්‍ර නම් කීප වතාවක් විභාගේ ලං වෙලත් කරා. මොකද ඒකෙන් උත් ලොකු උදව්වක් හම්බුණා විභාගෙට කෙලින්ම ගිහලා ෆේස් කරන්න. බයෝ ගැන කිව්වොත් නම් මම ඇත්ත වශයෙන්ම කිව්වොත් බයෝලොජි එක පාස් පේපරයක්වත් කරේ නෑ. 2019 ප්‍රශ්න පත්‍රය විතරයි කරේ. මොකද අපේ සිලබස් වෙනස්කම් මුත් තියෙන හින්දා මට පෞද්ගලිකව දැනුණා ජීව විද්‍යා පාස් පේපර්ස් කරන එක ලොකු උදව්වක් වෙන එකක් නෑ කියලා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නම් මට ලොකු පිටුවහලක් වුණා. හේතුව ප්‍රශ්න රටාව මාකින් ස්කීම් එක ගැන අවබෝධයක් ලබා ගන්න වගේ කරුණු නිසා. නමුත් ජීව විද්‍යාවට නම් මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරේ නෑ. 2019 ප්‍රශ්න පත්‍රය විතරයි මම කළේ. හේතුව පැරණි නිර්දේශය හා නව නිර්දේශය අතර කරුණු වල ලොකු වෙනස්කම් තියෙනවා නිසා මට දැනුණා අපහසුයි වගේ කියලා ඒ දේ කරන්න. නමුත් මම විෂයන් තුනටම ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා විවිධ පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර කරලා බැලුවා. එතන ඒවත් ලොකු පිටුවහලක් වුණා. මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය ගැන කතා කරොත් කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන දෙකට නම් අවුරුදු 18ක 20ක විතර පාස් පේපර්ස් කරා. ඒත් එක්කම ඒවල ඔරිජිනල් මාකින් ස්කීම්ස් උත් අධ්‍යයනය කරා. ඒ තුලින් මට කාල කළමනාකරණය, ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය, ප්‍රශ්න අසන ආකාරය සහ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය ගැන වැටහීමක් ලබා ගන්න උපකාරී වුණා. බයෝ වලට නම් මම පාස් පේපර්ස් වලට වඩා මොඩල් පේපර්ස් වලට තමයි ප්‍රමුඛත්වය ලබා දුන්නේ. හැබැයි එමයි කියලා මම පාස් පේපර්ස් මුළුමනින්ම අතහැරියේ නැහැ. ඒවල ලියන්න පුළුවන් රචනා ප්‍රශ්න අධ්‍යයනය කරා. ඒ වගේම මෑත කාලීන ප්‍රශ්න පත්‍ර කීපයක් අරගෙන ඒවා අධ්‍යයනය කිරීම තුළින් ප්‍රශ්න අසන ආකාරය සහ ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වන ආකාරය ගැන වැටහීමක් ලබා ගත්තා. For physics and chemistry, I did past papers from 1980 onwards. The papers from 1980 to 1990 for physics, I found them in Sinhala, and for chemistry from 1980 to 2000. For biology, I did the papers from 2000 onwards, and those two only the selected questions that were within the syllabus. I wouldn't give up on the old syllabus papers completely for biology, but with the guidance of a teacher, I would definitely recommend going through the papers from 2000 onwards. The botany and zoology papers are too outdated to be of much use. මම ෆිසික්ස් 1980 ඉඳන් පේපර්ස් ටික පාස් පේපර්ස් ටික කරා. කෙමිස්ට්‍රි නම් 2001 ඉඳන් පාස් පේපර්ස් ටික කරා. ඒ දෙකට මට ගොඩක් ලොකු උදව්වක් වුණා මේ පාස් පේපර්ස් කරන එක. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල ලොකුවට සිලබස් වෙනස් වෙලා නැති හින්දා ඒ සිලබස් වෙනස් වීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බයෝ වල ගොඩක් සිලබස් එක වෙනස් වෙලා හින්දා මම පාස් පේපර්ස් කරේ නැහැ. ඉස්කෝලේ වල පේපර්ස් තමයි කරේ. නව විෂය නිර්දේශ හදාරපු සිසුවෙක් හැටියට ජීව විද්‍යා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මට උපකාරී වුණේ නැහැ 2019 2020 වර්ෂය හැරුණකොට. මොකද නව සහ පැරණි විෂය නිර්දේශ අතර විශාල වශයෙන් වෙනස්කම් තියෙන නිසා
ඒ ප්‍රශ්න පත්‍රවලට වඩා වෙනත් ආදර්ශ ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ නව විෂය නිර්දේශයට සකසුණු වෙනත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර තමයි මට විශාල වශයෙන් ඒ විදිහට උපකාරී වුණේ ජීවිත සඳහා. 2010 වර්ෂයේ ඉඳලා 2019 වර්ෂය දක්වා පාස් පේපර්ස් විභාගයට කලින් ෆිසික්ස් කෙමිස්ට්‍රි විෂයන් වල 3 සැරයක් විතර මට කරන්න පුළුවන් වුණා. ඒ විදිහට පාස් පේපර්ස් කරලා ඒ වෙන මට වැරදෙන ප්‍රශ්න, අමාරු ප්‍රශ්න වලට තනියම විවරණයක් ලියන්නත් මම පුරුදු වෙලා හිටියා. මෙන්න මේ විවරණ ලියන එක සහ පාස් පේපර්ස් කරන එක ඇවරේජ් මාක්ස් වල හිටපු මට හොඳ මාක්ස් වලට යන්න ගොඩක් උපකාරී වුණා. ඒ වගේම විභාගෙදි ටයිම් මැනේජ්මන්ට් සහ ඒ දැනෙන පීඩනය මැනේජ් කරගන්න විදිහ, ඒ වගේම මොන ප්‍රශ්නද විභාගෙට එන්නේ සහ මොන කන්සෙප්ට් මතද ප්‍රශ්න එන්නේ කියන මේ කරුණු සියල්ල ගැනම එක්වරම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට තියෙන හොඳම ඔප්ෂන් එක විදිහට මම දකින්නේ පාස් පේපර්ස් කරන එක. අපි භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් වලට පසුගිය වසර 20ක විතර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරා. ඒ වගේම විෂයන් තුනම සඳහාම පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍රත් කරා. ඒ ප්‍රශ්න පත්‍රවලදී අපිට හම්බෙන වැදගත් කරුණු වෙනම පොයින්ට් බුක් වල අපි සටහන් කරගත්තා. 2000 ඉඳන් කෙමිස්ට්‍රි බයොලොජි පාස් පේපර්ස් කළා. 1993 ඉඳන් වගේ ෆිසික්ස් පාස් පේපර්ස් කළා. බයොලොජි පාස් පේපර්ස් වලට නිව් සිලබස් එකේ විදිහට ආන්සර්ස් ලියලා ප්‍රැක්ටිස් කරනවා. Doing past papers actually made me understand where in time am I, whether I was up to date with the things that they ask in the paper. It helped me to improve my knowledge, my writing skills, the time management or the time within which I had to finish the paper. So actually I had done past papers continuously for 20 years when it came to physics and chemistry, because there was no much change in the syllabus. But when you consider biology as the new syllabus candidates, we had to only rely on the 2019 paper. So basically we had only one past paper to consider in biology, of which we could do completely. And apart from that, the other papers in biology, we had relied mainly on the MCQs and not more onto the structured essays and the essays. So doing past papers helped me understand my strengths and my weaknesses and how I could cope up with my weaknesses in order to achieve the goals. ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී නව විෂය නිර්දේශයෙන් මම පෙනී සිටියත් මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරා. ඒවල ප්‍රශ්නයට අදාළ පිළිතුරු නව විෂය නිර්දේශයේ කරුණු එකතු කරගෙන සුදුසු පිළිතුරක් ගොඩනගා ගැනීම තුළින් මට විෂය කරුණු හොඳින් අවබෝධ කරගන්න, නිසි කාලය තුලදී ගැළපෙන පිළිතුරක් සකස් කරගන්නත් එය හේතු වුණා. මම වැඩිපුරම පාස් පේපර්ස් භාවිතා කරේ මම ඉගෙනගත්තු තියරි කන්ෆර්ම් කරගන්න. ඒ තියරි මතක තියාගන්න ඊළඟට මට පේපර් එකට යන කාලය හදාගන්න. ඉතින් ෆිසික්ස් වල නම් මම අවුරුදු 30ක විතර පේපර්ස් කරා. කෙමිස්ට්‍රි වල මම අවුරුදු 15ක 20ක විතර පේපර්ස් කරලා තිනවා. නමුත් බයොලොජි වල මට පේපර්ස් ගොඩක් කරගන්න හම්බුනේ නැහැ. ඒකට හේතුව මට බයොලොජි වල තියරි මතක තබා ගැනීම අපහසුකමක් තිබ්බා. ඉතින් මම වැඩිම වෙලාවක් වෙන් කරේ තියරි පාඩම් කරගන්න. මම පාස් පේපර්ස් කරන එක පොඩක් අඩු කරලා බයොලොජි වල තියරි පාඩම් කිරීම පොඩක් වැඩිපුර කරා. නමුත් මම හිතනවා පාස් පේපර්ස් කිරීම අපිට තියරි දිගට මතක තියාගෙන යන්න, තියරි වල තහවුරු බව, ඒවා තියරි හරි වැරදි බව දිගට පවත්වාගෙන යන්න, ඊළඟට පේපර් එකට නිවැරදි වෙලාවට ලියන්න, ඒ වෙලාවට හුරු කරගන්න පාස් පේපර්ස් කිරීම ඉතාම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් කතා කරනකොට උසස් පෙළ විභාගයේදී අපේ අතට ලැබෙන ප්‍රශ්න පත්‍රය ගැන අදහසක් ලබා ගන්න තියෙන හොඳම සහ ඉතාම නිවැරදිම මෙවලම තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර පරිශීලනය කිරීමෙන් මට ලොකු ආසයක් අත් වුණා. ඇත්තටම කියනවා නම් මගේ ටයිමින් හදාගන්න, ඒ වගේම මාකින් ස්කීම් එක ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සෑහෙන ලොකු උදව්වක් වුණා. එතකොට මම 2000 වර්ෂයේ සිට 2019 දක්වා විෂයන් තුනටම අදාළ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන් එක වතාවක් සිද්ධ කරා. එහෙම කරද්දී මට මතුවෙන ගැටලු සහගත තැන්, මට ලකුණු අඩු වෙන තැන් මාක් කරගෙන ඉඳලා දෙවනි වතාව කරද්දී ඒ ගැටලු සහගත තැන් වලට වැඩි අවධානයක් දීලා ප්‍රශ්න පත්‍ර සිද්ධ කිරීම සිදු කරා. ඒක කාල කළමනාකරණය සඳහා වගේම පාඩම් කරන සිද්ධාන්ත කරුණු ගලපලා ප්‍රශ්නයකට උත්තරයක් ලියන ආකාරය පිළිබඳව වගේම ප්‍රශ්න පත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ගොඩක් වැදගත් වුණා. විභාගයට සූදානම් වෙනකොට පාඩම් කරන්න ඔබ වැඩිපුරම භාවිතා කරේ ස්වයං ගුරුවරුන්ට සවන් දී ඉගෙන ගැනීමද? මේ සඳහා ඔබ අනුගමනය කරපු විශේෂ ක්‍රමවේද මොනවාද? මම ගැන ඇත්තටම කියනවා නම් මම සබ්ජෙක්ට් සෙල්ෆ් ස්ටඩි කරන්න ගොඩක් කැමති කෙනෙක්. මම සබ්ජෙක්ට් තුනම වගේ ක්ලාස් එකේ හරි ඉස්කෝලේ උගන්වන්න කලින් හරි
අපේ සිලබස් එකට රෙලෙවන්ට් තිබ්බ ටෙක්ස්ට් බුක්ස් පාවිච්චි කරලා ඒවා ගැන රෆ් අයිඩියා එකක් හරි ලබා ගත්තත් තියෙන පාඩම් ගැන. මොකද එතකොට තමයි මට ක්ලාස් එකට ගිහිල්ලා හරි ඉස්කෝලේදී හරි ඉගෙන ගන්නකොට ඒ පාඩම හරියටම තේරෙන්නේ. එතකොට තමයි මං හිතන්නේ ගොඩක්ම ප්‍රොඩක්ටිව් විදිහට ක්ලාස් එකෙන් හරි ඉස්කෝලෙන් හරි ඒ උගන්වන දේ අපිට ඒ වෙලාවේ ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නෙම නැතුව පාඩමක් ගිහිල්ලා පාඩමක් ඉගෙන ගන්න ගිහිල්ලා විනාඩි 40ක් ඇතුළත හෝ පැය 3ක් ඇතුළත ක්ලාස් එක කාලයක ඒ පාඩම ඔළුවට දාගන්න යනවට වඩා පාඩම් කරද්දී ඇත්තටම සවන් දීම වගේම ස්වයං අධ්‍යයනයත් ගොඩක් වැදගත් වුණා. මම අලුතෙන් යමක් ඉගෙන ගන්නදී හැමතිස්සෙම හොඳින් සවන් දීගෙන ඒ දේ හරියටම තේරුම් ගන්න උත්සාහ කළා. ඒ වගේම මට නොතේරෙන යමක් තියෙනවා නම් මම පුළුවන් හැම අවස්ථාවකදීම ගුරුවරයාගෙන් ඒ දේ අහුවා. ඊට පස්සේ ගෙදරදී මම ඉගෙන ගත්ත දේ මට මතකද කියලා මමම කොළවල නැවත නැවත ලියමින් ඒවා පාඩම් කළා. මම ගොඩක්ම කරේ සෙල්ෆ් ස්ටඩි කරපු YouTube එකේ වීඩියෝස් බලලා ඉන්ටර්නෙට් එකේ පොත් කියවලා එහෙම මම තනිකර ස්වයං අධ්‍යයනයක යෙදුණා. කළා මම හැකි පමණින් මේ පාඩම සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න උත්සාහ කරා. කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ ගත්තොත් නම් සමහර වෙලාවට ප්‍රශ්න වල ගණනුත් තනියම හදන්න උත්සාහයක් දරුවා. ඊට පස්සේ ඒ පාඩම මුලින්ම ඉගෙන ගන්න අවස්ථාවේදී ගුරුවරයා මට කියා දෙන දේවල් සමග මගේ තිබුණු දැනුම සංසන්දනය කරගත්තා. එතකොට මගේ දැනුමේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක මට ඒ වෙලාවෙම හොඳට නෝට් කරලා ඒක ඊටත් වඩා හොඳට මතක තියෙන ගොඩක් ප්‍රයෝජනයක් වුණා. ඊටසේ පාඩම් වලින් පස්සෙත් මම ගොඩක් වෙලාට බැලුවේ ගුරුවරයාගේ උපකාරයට පමණක් සීමා නොවේ පුළුවන් තරම් හැකි පමණින් මගේ මට්ටේ මට පුළුවන් විදියකට පාඩම් එකකට තේරුම් ගන්න. වැඩිපුරම කළේ ඊට අමතරව විශේෂ ක්‍රමවේදයක් කිහිපයක් පාවිච්චි කරා. එකක් තමයි මම වොයිස් රෙකෝඩ් එකක් පාවිච්චි කරා. ඉතින් ඒකෙන් මම පාසලේ සහ ප්‍රකාරක පන්තිවල ගුරු සිද්ධාන්ත උගන්වනකොට මම ඒවා රෙකෝඩ් කරලා ගෙදරදී පස්සේ එක වෙලාවට ඇහුවා. ඊට අමතරව මම වයිට් බෝඩ් එකක් පාවිච්චි කරා. ඉතින් ඒකෙන් මම පාඩම් කළේ උඟ වෙලාවට තව කෙනෙක්ට කියලා දෙනවා වගේ රූප සටහන් නැදෑඳ, ගැලීම් සටහන් නැදෑඳ ඒ වගේ තමයි මම පාඩම් කළේ. ඊට අමතරව මට අවශ්‍යයි කියලා හිතන කොටස් වලට කෙටි සටහන් හදාගත්තා. ඒවත් මට පසුකාලෙදී ප්‍රයෝජනවත් වුණා. මම හිතනවා ඇත්තට මේ ක්‍රම සාර්ථකයි කියලා. මම පාඩම් කරන්න වැඩිපුරම භාවිතා කළේ ස්වයං අධ්‍යයනය. කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන දෙකට නම් පාසලේදී හරි අමතර පන්තියකදී හරි කියලා දෙද්දි මම හොඳට අහගෙන ඒ වෙලේම තේරුම් ගන්න උත්සාහ කරා. එතකොට අපිට ගෙදර ඇවිල්ලා වෙනම වෙලාවක් වෙන් කරන්න ඕනේ නෑ ඒ සිද්ධාන්ත කොටස් තේරුම් ගන්න. බයෝ වලට නම් මම පාඩම් කරන්න එක පොතක් තියාගත්තා. මම භාවිතා කළේ සම්පත් පොත්. මම පාඩම් කරන්න ටිකක් කම්මැලි කෙනෙක් නිසා මම ඒ පොත්වල පින්තූර අලවලා පාඩපෑන් භාවිතා කරලා බලන්න ආස හිතෙන විදියකට හදාගත්තා. ඒ වගේම පාසලෙන් හරි වෙන කොහෙන් හරි අමතර දෙයක් මම ඉගෙන ගත්තාම ඒක ස්ටිකි නෝට් එක ලියලා අදාළ තැන ඇලෙව්වා. ඒ වගේම MCQ structured essay සහ essay එන්න පුළුවන් තැන් පාට තුනකින් මාක් කරලා තියාගත්තා. Most of the work was done by myself at home as self-studying. For biology, what I did was study the resource book, so I would write it down in a very rough manner, just roughly write it down as I was studying it. And I would also read it aloud and just pretend there was somebody in front of me and try to teach it to them. For physics, I would do the questions again and again, the past paper questions mostly. And I would also go through the notes. I didn't really use a special technique as such, just I would do the questions again and again, especially the MCQs with a greater focus on that. For chemistry also, I would go through the syllabus, especially things like inorganic chemistry and organic chemistry. For physical chemistry, it was mostly doing the past paper questions. Again, I didn't have any special such techniques for chemistry either. It was mostly the repetition of the past paper questions and with the intention of getting the correct answer and not really confining myself to the time limit as I was working. The time speed, it got adjusted automatically. මං ගොඩ් ක්ලාස් වලදී කියන්නේ ටීචර්ස් ඉස්කෝලේදී ටීචර්ස්ලා උගන්වද්දී හොඳට අහන් හිටියා මුලින්. ඊට පස්සේ ප්‍රශ්න එනකොට ඒ වෙලාවෙම ටීචර්ස්ලාගෙන් අහලා ඒක निराකරණය කරගත්තා. ඊට පස්සේ ඒ දවස්වලම ඒ පාඩම කරපු දවස්වලම ගෙදරදී ආයි තනියෙන් බලලා මට මිස් වෙච්ච තැන් නැත්තම් තේරිච්ච නැති තැන් හරියටම නිරවුල් කරගත්තා.
ඊට පස්සේ එහෙම කරලා ඉවර වෙලා ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික හොයාගෙන ඒ කාලෙදිම කරා. විභාග සූදානම්වේදී මම වැඩිපුරම භාවිත කළේ ස්වයං අධ්‍යයනය. ඊට අමතරව ඇතැම් විට වෙනත් කෙනෙක් උගන්වද්දී ඊට සවන් දීමත් මම යොදාගත්තා. නමුත් වැඩියෙන්ම මට උපකාර වුණේ ස්වයං අධ්‍යයනය සහ මට වෙනත් අයට පාඩම් ඉගැන්වීම නිසා සමහර විෂය කරුණු වැඩියෙන් මතක හිටියා. මම මේ ක්‍රමවේදී යොදාගත්ත විශේෂයෙන්ම ජීවිත සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකට. එතකොට මට එයට ඉගැන්වීමට නම් මම කලින් පාඩම් කිරීම අත්‍යවශ්‍ය වෙන නිසා මම ඒ පාඩම් කරලා ඉන්න අනතුරුව තමයි අනිත් අයට පාඩම ඉගෙනුනේ. අන්න ඒ නිසා මට ඒක විශේෂ ක්‍රමවේදයක් විභාගයට සූදානම් වෙද්දී මම පාඩම් කරපු විදිහෙන් කිව්වොත්. මම ස්වයං අධ්‍යයනය සහ සවන් දීම යන ක්‍රම දෙකම භාවිතා කළා. විශේෂයෙන්ම ෆිසික්ස් වලදී. පන්තියේදී ගුරුවරයා සිද්ධාන්තය පැහැදිලි කරද්දී හොඳින් අහන් ඉඳලා ඒක තේරුම් අරගත්තට ඒ සිද්ධාන්තයට අදාළ ප්‍රශ්න තනියම ගෙදරදී කළාම තමයි මට ඒ සිද්ධාන්තය හොඳටම පැහැදිලි වෙන්නේ. ඒ වගේම බයොලොජි කෙමිස්ට්‍රි වලට මම වගු සහ කෙටි සටහන් හදලා ඒ වලින් පාඩම් කරන්න පුරුදු වෙලා හිටියා. ගුරුවරු උගන්වනකොට හොඳින් අහුම්කම් දීලා ඒ මොහොතේ මේක අවබෝධ කරගත්තා. ඒකේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ගුරුවරයෙක්ගෙන් අහලා ඒ ප්‍රශ්න නිරාකරණය කරගත්තා. ඊට පස්සේ අපි ගලේ ගෙදර ඇවිල්ලා ඒ උගන්වපු දෙයට අදාළ ප්‍රශ්න කරා. ප්‍රශ්න කරාම තමයි ඒ උගන්වපු දේ හොඳින් ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ. වැඩිපුරම සිදු කළේ ස්වයං අධ්‍යයනය. විශේෂයෙන්ම උපකාර පන්ති ගුරුන් හා පාසල් ගුරුවරුන් කියා දුන් සිද්ධාන්ත කරුණු මතක් කරමින් විභාග සඳහා හොඳින් සූදානම් වුණා. ඒ වගේම රසායන විද්‍යාවේදී සම්තුලිතතාවය රසායන ගණනය කිරීමේ පාඩම් වලදී ඒවා ඕන් ඉගෙනීමට පෙර තනිවම පුස්තකාලයෙන් ලබාගත් පොත් මගින් එම විෂය කරුණු ආවරණය කර ගැනීම නිසා රසායන විද්‍යාව සඳහා විශේෂ කැමැත්තක් ඇති වූ අතර ඒ විභාගයේදී මහත් පිටුවහලක් වුණා මෙවැනි ප්‍රතිඵලයකට යෑමට. එමෙන්ම ගුරුන් ඉගන්වීමට සමගාමීව සම්පත් පොත්වල අධිකරණ බලමින් ඒවායේ ඇති නිරවද්තාවය තහවුරු කරගනිමින් තවදුරටත් විෂය දැනුම විෂය කරුණු සම්බන්ධයෙන් ඇති පුළුල් දැනුමක් ඇති කරගනිමින් ඉගෙන ගැනීම කටයුතු සිදු කළා. ටීචර්ස්ලා කියලා දෙදී හොඳට අහගෙන හිටියා. ගෙදර ඇවිල්ලත් පාඩම් කළා. කෙමිස්ට්‍රි වල ඉනෝගනික් ඕගනික් වගේ ඒවාට ෂෝට් නෝට්ස් චාර්ට්ස් ගහලා පාඩම්. පාඩම් කරපු විෂය කරුණු මම කටසටහන් ලෙස නැවත ලිවීම සිදු කරා. ඒක මට විෂය කරුණු අධ්‍යයනයේදී හුඟක් පහසුවක් වුණා. I was someone who actually believed in the written method of studying more than the auditory or the vocal methods, because the more you write, the more I thought that I knew how things had to be mitigated. So what I basically did was I prepared a set of short notes. I pasted them on the walls, especially organic and inorganic. And even microbiology, I had pasted certain short notes on the wall. So due to constant writing, I made sure that my hand and my pen were very familiar with one another. So when I went to the exam, certain things were automatically written down because I had the capability and the experience of writing. So in order to study, what I personally believe is the method of writing more than auditory or visual. විෂය කරුණු අවබෝධ කරගන්න මම ප්‍රධාන වශයෙන්ම භාවිතා කරේ සවන් දීම. පාසලේදීත් අමතර පන්තිවලදීත් ගුරුවරයා පාඩම උගන්වන අවස්ථාවෙම මම පුළුවන් උපරිම උත්සාහයෙන් අවධානයෙන් සවන් දුන්නා. ඒ තුළින් මට පාඩමේ පුළුල් පරාසයක් ඒ මොහොතේම හරියට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වුණා. මම වැඩිපුරම භාවිතා කරේ ස්වයං අධ්‍යයනය. මම පාඩම් කරද්දී එහෙම විශේෂ ක්‍රමයක් කියලා දෙයක් භාවිතා කරලා නැහැ. නමුත් මම පාඩම් කරපු ක්‍රමය කියන්නම්. මම පාඩම් කරනකොට කරේ යම්කිසි විෂය කොටසක් තෝරගෙන ඒක මම තව කෙනෙක්ට කියලා දෙනවා කියලා හිතාගෙන තනියම මතක් කරනවා. ඊළඟට එවලෙම ඒ කොටසට අදාළ පොත අරගෙන මට හරි ගිය තැන් වැරදුණු තැන් අතපසු වෙච්ච තැන් ඔක්කොම බලලා මම මතක් කරපු එකේ අඩුපාඩු ටික මම හදාගන්නවා. ඊට අමතරව කරපු තව දෙයක් තමයි භෞතික විද්‍යාව. විශේෂයෙන්ම භෞතික විද්‍යාවට මම YouTube එකේ තියෙනවා එක එක applications, physics applications සාමාන්‍යයෙන් සිලබස් එකේ නැති ඒවා. ඉතින් ඒවා බලලා ඒවා හරිම ඉන්ටරෙස්ටිං. ඒවා බලලා ඒවා නිකන් ඔළුවේ තියාගන්නවා මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියන එක. ඒක උමනාවෙන් මතක තියාගන්න දෙයක් නෙමෙයි, අර ආසාවට මතක ඉන්න දෙයක්. ඉතින් ඒ වගේ සිද්ධිත් එක්ක ඒ සිද්ධි මතක තියෙනකොට තියරි නිකම්ම ඔළුවේ රැඳෙනවා. ඒක තමයි ඇත්තටම මට භෞතික විද්‍යාව වෙන උනේ තියරි පැටලෙන එක ගොඩක් නැවතුණා.
ඒ වගේ සිලබස් එකේ නැති අමතර කරුණු අමතර සිද්ධි අමතර ඇප්ලිකේෂන්ස් මගේ ඔළුවේ තිබ්බ නිසා මට ගොඩක් වෙලාවට ඒක අමාරුනේ නැහැ පිළිවෙලට පැටලෙන්නේ නැතුව මතක තියාගන්න. ඒ වගේම තමයි කෙමිස්ට්‍රි වගේ ඒවා විශේෂයෙන්ම ඉනෝගනික් වගේ ඒවා පාඩම් කරද්දී ඕගනික් වගේ ඒවා පාඩම් කරද්දිත් මතක තියාගන්න හොඳම දේ තමයි ප්‍රැක්ටිකල්ස් දැකලා තියෙන එක. නිකම්ම පොතේ තියෙන පාටක් ඔළුවේ තියාගන්න බෑ. ඒ පාට ඇහෙන් දකින්න එක තමයි හොඳම දේ මම හිතන විදිහට. ඉතින් මම මේ වගේ දේවල් පාවිච්චි කරා. එක එක දේවල් දැක්කට පස්සේ මට ඒක තේරුම් ගන්න අමාරු නම් මම අන්තර්ජාලයෙන් ඒවා සර්ච් කළා. Google එකේ YouTube එකේ සර්ච් කළා. ඒ සම්බන්ධ දේවල් බැලුවා. බලලා මම ඒවා තහවුරු කරගත්තා. ඒ නිසා මට ඊටම පහසුවෙන් ආයි බලන්න ඕනේ නැති වෙන්නම ඒව ඔළුවේ තදට වැදුණා. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් ඒ වගේ ක්‍රමයක් අත්දැක බලන්න. ඔබට සාර්ථක වෙනවද කියන එක. ඔබට සාර්ථක නම් ඔබ ඒක දිගටම භාවිතා කරන්න. නැත්නම් ඒ ක්‍රමවල ඉල්ලා ඉන්න එපා. ඔබට සාර්ථක වෙන ක්‍රමයක් අනිවාර්යයෙන්ම තෝරගන්න. මම වැඩි වශයෙන් සිදු කළේ ස්වයං අධ්‍යයනය කිරීම. එතනදී මම විශේෂ ක්‍රම කීපයක් නම් භාවිතා කරා. ප්‍රධාන වශයෙන්ම භෞතික විද්‍යාවට සහ රසායනික විද්‍යාවට මම කෙටි සටහන් තබා ගැනීම සිදු කළා. ඒ වගේම තමයි රසායන විද්‍යාවට සහ ජීව විද්‍යාවට ගැලීම් සටහන් සකස් කිරීම මට පුරුද්දක් වශයෙන් පැවතුණා. ඊට අමතරව විශේෂ දෙයක් මම සිදු කරා. පසුගිය ප්‍රශ්න පත්‍ර කරනකොට ඒ වගේම තමයි අමතර පන්තිවල තියෙන ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ වාර විභාග ප්‍රශ්න පත්‍ර සිදු කරනකොට ඒවා පසු අධ්‍යයනය කිරීමේදී මට සිද්ධ වෙන වැරදි සටහන් කරගත්ත වෙනම පොතක් තියාගත්තා. ඉතින් ඒ පොත මට ලොකු අත්දැකීමක් වුණා මගේ විභාගෙදී විභාගෙට සාර්ථක මුහුණ දෙන්න. උසස් පෙළ විභාගෙට මම පාඩම් කරේ වැඩිපුරම ස්වයං අධ්‍යයන ක්‍රමයෙන්. ඒ කියන්නේ තනිවම බයෝ වගේ විෂය මම පාඩම් කරේ තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් වෙන වගේ හිටින්න. ඒතර ඒ වගේ හිටම ගොඩක් මතක ඉන්නවා වැඩි. හින්දා මම කතාවක් වගේ කොළවල ලියලියව තමයි පාඩම් කරේ බයෝ. සහ මම කෙටි සටහන් ගැහුවා බයෝ වල අන්තිම පාඩම් වලට පරිසරය මේ වගේ පාඩම් වලට මයික්‍රෝබයොලොජි වගේ පාඩම් වලට. ඊට අමතරව මම ගැලීම් සටහන් නිර්මාණය කරන්න ගියේ නැහැ. මොකද ඒකෙදි නිකන් අර කරුණු මිස් වෙයි කියලා මට හිතුණ හින්දා අර ක්‍රම දෙක තමයි මම ගොඩක් පාවිච්චි කරේ බයෝ වලට. රසායන විද්‍යාවේ පාඩම් කිරීමට අමතරව ගොඩක් කරේ පේපර්ස් සහ කෙටි සටහන් ගැලීම් සටහන් ඇඳපු එක. ගැලීම් සටහන් වගේ දේක් මම අකාබනික රසායන වගේ ඒවට පාවිච්චි කරා. මොකද ඒකෙන් ගොඩක් මතක හිටියා. ෂෝට් නෝට් එකක් වගේ. ඊළඟට භෞතික විද්‍යාව ගත්තා. භෞතික විද්‍යාවට නම් කෙටි සටහන් ගිහම පොඩි පාඩම් වලට දුෂ්ටාවිතාවය වගේ පාඩම් වලට. නමුත් මේක මම විශේෂ දෙයක් කරා එතම සමීකරණ. දැන් සිලබස් එකේ පාඩම් හැම ගොඩකටම සමීකරණ ගොඩක් එකතු වෙනවානේ. ඉතින් ওই ටික මම එක කොලයක කෙනෙක් එක දිගට පිළිවෙලට ලියාගෙන මම ඒකෙන් මට මතක තියෙන විදිහට හැමතිස්සෙම ලිව්වා. ඒකර මම බලනවා මට මොනවද මිස් වෙච්ච සමීකරණ මොනවද අමතක වුණේ මොනවද මම ලිව්වේ ඒ වගේ එහෙම කළා කෙනෙක් අප්ඩේට් එකක් ගන්නවා සමීකරණ වලට. ඒක ඇත්තටම ගොඩක් ලේසි කෙනෙක් හොඳට මතක ඉන්න ක්‍රමයක් වුණා. මොකද සමීකරණය අමතක වුණේ නැහැ ඒකේ. ඊළඟට තමයි මම පාඩම ඉවරුණා ෆ්‍රෙෂ් අයි එකේ කරපු දැන් මම මේ කියන්නේ පාඩම ඉවරුණා මම පේසුරු පොත් සෙට් එක කරන්න ගත්තා. මොකද ඒකේ තියෙන්නේ පාඩම් වලට කඩලා පාස් පේපර්ස්නේ. ඒතර ඒක ගොඩාක් උපකාරී වුණා මගේ ස්වයං අධ්‍යයන ක්‍රමවලට. ඉතින් පේසුරු පොත් සෙට් එක මම මේ විෂයන් තුනටම කරා. ඔබට වඩාත් පහසුනේ කණ්ඩායම් වශයෙන් පාඩම් කිරීමද? එහෙම නැත්නම් තනියම පාඩම් කිරීමද? මම පාඩම් කරද්දී නම් මට ගොඩක්ම එෆිෂන්ට් විදිහට පාඩම් කරන්න පුළුවන් වුණේ මම තනියෙන් පාඩම් කරද්දී. මොකද යාළුවෝ එක්ක පාඩම් කරද්දී ඇත්තටම අපිට ස්වභාවිකවම අපිට නැඹුරුවක් තියෙනවා පාඩම් කරන එක නවත්තලා දාලා කතා කර කර ඉන්න. මොකද අපි ඒක තමයි ආස හින්දා පාඩම් කරනවට වඩා. හැබැයි ඒ කියන්නේ අපිට කණ්ඩායම් වශයෙන් පාඩම් කරනවා කියන එකේ තියෙන වාසි ටික ගන්න බෑ කියන එක නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට කණ්ඩායම් වශයෙන් පාඩම් කරනකොට යාළුවෝ දන්න විදිහත් ඒ අපේ දන්න අපිට තියෙන අන්ඩර්ස්ටෑන්ඩින් එකත් ඒ දෙකම බ්ලෙන්ඩ් වෙලා අපිට හරියට තේරුම් ගන්න අපිට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හින්දා ඒකේ තියෙන වාසිත් ගන්න නම් හොඳම වැඩේ තමයි ඕගොල්ලන්ට හොඳ ඉන්ටරැක්ෂන් එකක් තියෙන එක ඒ ලෙවල් කාලේ. දැන් මම උනත් මට මොකක් හරි ප්‍රශ්නයක් හිර වුණාම මුලින්ම කරලා බලන්නේ මං වගේම ඉගෙන ගන්න මගේ යාළුවෙක්ට ඒකේ අවල බලනවා හදාගන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් එයාගෙන් ඒක අහගන්නවා. යාළුවෝ මටත් ඒ වගේ වල තියෙනවා මම ඒවටත් මට පුළුවන් ඒවට උත්තර ලියනවා. ඉතින් ඒ වගේ කනෙක්ෂන් එකක් තියාගන්න එක මං හිතන්නේ ඔයගලන්ට වාසි වෙනවා. ඔයගොල්ලෝ තනියම මේක කරනවට වඩා ගොඩක් ලේසි වෙනවා ඒ හින්දා. ඒ වගේම තව දෙයක් තමයි ඔයගලන්ට පාසලේ ඉන්න ගුරුවරු එහෙම නැත්නම් ඔයගලන්ට ටියුෂන් කරන ගුරුවරු පොඩි පන්ති කරන ගුරුවරු නම් ඒ වගේ අයත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඔයගලන්ට එන ඕන ප්‍රශ්නයක් අහලා විසඳ ගන්න පුළුවන්. ඒක නැත්නම්
ඒක ගැන හිර කරගෙන ඉඳලා ඒක පස්සේ අමතක කරලා දානවට වඩා ඒ වගේ Tamanට තියෙන ගැටලු විසඳ ගන්න එක මම හිතන්නේ A level හොඳට කරගන්න නම් ගොඩක්ම වැදගත්. පාඩම් කිරීම තනිව කිරීම තමයි පහසු වුණේ. ඒත් සමහර රසායන විද්‍යා පරිවර්තන වගේ දේවල් මම යාළුවොත් එක්ක සාකච්ඡා කරමින් කළා. ඒ වගේ අවස්ථාවලදී ඒගොල්ලන්ට නොතේරෙන දේවල් මම පුළුවන් විදිහට මම ඒගොල්ලන්ට කියලා දුන්නා. ඒ වගේම මටත් සමහර මගේ අරුණු කරුණු දැනගන්න පුළුවන් වුණා. සිද්ධාන්ත කරුණු නම් මම තනියම වගේ තමයි පාඩම් කළේ. නමුත් අවසාන කාලේදී විභාගයේ ආසන්නයේදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න, ඊට පස්සේ අපිට දිනදා පාඩම් කරලා දෙන ගැටලු කතා කරන්න, ගුරුවරු දෙන අලුත් කරුණු කතා කරන්න වගේ දේවල් වලට අපි මගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා අපි WhatsApp group එකක් හදාගෙන ඒකෙන් අපි ඒව කතා කළා. ඒක නිසා මම හිතනවා ඒ කියන්නේ සිද්ධාන්ත පාඩම් කරද්දී තනියම පාඩම් කරන එකත් ප්‍රශ්න පත්‍ර කරනකොට කණ්ඩායමක් විදිහට කරන එකත් වඩා සාර්ථකයි කියලා. Personally, I studied alone throughout the duration of A-levels. However, I do not think that it is conclusive to say that this is better or that is better. It really depends on the person. මම පාඩම් බයෝ එහෙම පාඩම් කරන ඒවා නම් තනියම තමයි කරේ. ඒක තමයි එහෙම තමයි මට ලේසි පාඩම් කරන වැඩ තනියෙන් කරන එක. හැබැයි පේපර්ස් එහෙම යාළුවොත් එක්ක කතා වෙලා මේ පේපර් එක කරමු කියලා කට්ටියම එකතු වෙලා කරලා ඩිස්කස් කරා. එතකොට එක එක අයගේ අයිඩියාස් අපිට බෙදා ගන්න හම්බුණා. තව අනිත් එක්කෙනෙක් දන්න අනිත් අය දන්නේ නැති දේවල් අපිට හුවමාරු කරගන්න හම්බුණා. ඒකෙන් මට ගොඩක් ලොකු උදව්වක් වුණා. මට වැඩියෙන් පහසු වුණේ තනිව පාඩම් කිරීම. මොකද මිතුරන් සමග පාඩම් කිරීමේදී සමහර විට අපේ අවධානය වෙනත් අතකට යොමු වෙන්න තියෙන අවස්ථා වැඩි සාපේක්ෂව තනිව පාඩම් කිරීම වඩා මට අනුව. ඒ කියන්නේ මේක වෙනත් අයට වෙන වෙන විදිහට බලපාන්න පුළුවන්. නමුත් මට අනුව මම වැඩිම දාගත්තේ ස්වයං අධ්‍යයන. ඇතම් විට මිතුරන් සමග පාඩම් කළා. නමුත් 95% විතරම බෙදාගත්තේ ස්වයං අධ්‍යයන. මට ගොඩක්ම පහසු වුණේ නම් තනියම පාඩම් කරන එක. හැබැයි කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ අමාරු ප්‍රශ්න නම් යාළුවොත් එක්ක ගොඩක් ඩිස්කස් කළා. මමයි මල්ලි එකටමයි වැඩ කරේ. එතකොට අපිට ගැටලු සහිත තැන් අමාරු තැන් හම්බුනොත් එහෙම අපි ඒව කතා කරලා විසඳගත්තා. ඒ විතර නෙමෙයි අපි හොයාගත්ත කරුණු කෙටි ක්‍රම එහෙමත් අපි යාළුවන්ට කියලා දෙන්න අපි අමතක කරේ නැහැ. දෙන්නත් එක්ක එකතු වෙලා තමයි වැඩ කළේ. මොකක් හරි තේරෙන දෙයක් තිබ්බොත් ඒක ඩිස්කස් කරලා තේරුම් ගත්තා. When you considered my entire 2 years for the A-level study, about 80% of the studies is what I did on my own. I mean, self-study is something that I really believe, because no matter how much you go for a tuition class or no matter how much you sit and listen in the class, at the end of the day, it is only you and your paper who are going to write. There will be no one else for you. So as a result, what I thought was, if I sit down in a particular place and if I try to register things in my mind, it is I who is going to get benefited. So the preliminary thing that I believed is doing self-studies, and if I had 1 or 2 questions or doubt, I might as well put it to our friends group and get it clarified. But then I did not completely rely on group studies, right? So I was someone who firmly believed that self-study will help you, because it is you who have to sit in a place and it is you who have to register it in your mind. No one else can do it for you. මට තනිව පාඩම් කිරීමට තමයි ප්‍රධාන වශයෙන් අවස්ථාව ලැබුණේ. නමුත් පාසලේදී කණ්ඩායම් වශයෙන් අධ්‍යයන කටයුතු කරද්දී ඊටම උද්‍යෝගිමත්ව ගණන් හදන්න අභ්‍යාස කරන්න අවස්ථාව ලැබුණා. සරලවම ගත්තොත් මට සාර්ථකුනේ තනිව පාඩම් කිරීම. ඒත් මම කවදාවත් යාළුවෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න නැතුව ඉඳලා නැහැ. ඒ ප්‍රශ්නෙට මම උත්තරේ දන්නව වුණත් උත්තරේ දන්නේ නැති වුණත් උත්තරේ දන්නේ නැත්නම් මම එවෙලම උත්තරේ හොයනවා. විශේෂයෙන්ම හොයන්නේ අන්තර්ජාලයෙන්. උත්තරේ දන්න දෙයක් වුණත් මම එවෙලම කියනවා. ඒ දෙකෙන්ම වෙන්නේ නොදන්න දෙයකට උත්තර දුන්නොත් මම අලුත් දෙයක් ඉගෙන ගත්තා වෙනවා. දන්න දෙයකට උත්තර දුන්නොත් මම දන්න දෙයක් ආපහු පාඩම් කරා වගේ වෙනවා. කණ්ඩායම් වශයෙන් පාඩම් කරනට වඩා මම වැඩිපුර ප්‍රිය කරේ තනිවම පාඩම් කරන එක. නමුත් යාළුවෝ දන්නේ නැති දෙයක් අහුවොත් කියලා දෙන එක. ඒ වගේම තමයි මම දන්න වැඩිපුර කරුණක් යාළුවන්ට කියලා දෙන එකත් මගේ පුරුද්දක් විදිහට තිබ්බා. ඉතින් ඒ කියලා දීම කියන එක ඉගෙනීම් ක්‍රමවේදය තුලින් ඉගෙන ගැනීම කියන එක මට ලොකු අත්තරක් වෙච්ච දෙයක්. විභාගයට පාඩම් කරනකොට ඔබට පුළුවන් යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න. ඒ වගේම ගෙදරට තනියෙන් පාඩම් කරන්නත් පුළුවන්. ඇත්තටම
දැන් අපි විභාගයට මාස 3ක් විතර තියලා කොහොමද ගෙදරට වෙලා චුට්ටක් පාඩම් කරන්නනේ බර වැඩි. ඉතින් අන්න ඒ වෙලාවට යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන පාඩම් කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. මොකද ඒ වෙලාවේ තමන් පාඩම් කරනකොට නොදන්න විෂය කරුණක් ආවොත් යාළුවෙක්ගෙන් අහලා ඒ වෙලාවම निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තව ඒ ආශ්‍රිත සිද්ධාන්ත කොටස් පිළිබඳ විශ්ලේෂණය කරන්න යාළුවන්ගේ සහයෝගය ගන්නත් පුළුවන්. ඉතින් තනියෙන් අධ්‍යයනය කරද්දී තනියෙන් පාඩම් කරද්දී ওই අවස්ථාව චුට්ටක් ගිලිහෙන නිසා යාළුවොත් එක්ක පාඩම් කරද්දී කම්මැලි නැතුව උද්‍යෝගයෙන් ටිකක් තරඟකාරීත්වයක් එක්ක ආසාවෙන් පාඩම් කරන්න පුළුවන් නිසා යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන එක කාර්යක්ෂමතාවයෙන් වගේම ඵලදායීතාවයෙන් වැඩි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔබට පහසුම විෂය සහ අපහසුම විෂය කුමක්ද? A-level කාලෙදී මට ගොඩක්ම අමාරු වෙච්ච සබ්ජෙක්ට් එක තමයි බයොලොජි කියන්නේ. එහෙම වෙන්න ඇත්තටම හේතුව තමයි කොච්චර පාඩම් කරත් බයෝ කියන එක ටික කාලයකට පස්සේ ඒ කන්ටෙන්ට් එක අමතක වෙලා යනවා. ඒ හින්දා බයෝවලදී ගොඩක්ම වැදගත් වෙන්නේ මට තේරුම් ගිය හැටියට අපි කටපාඩම් කරනවට වඩා ඒ තියෙන කන්ටෙන්ට් එක අපි විභාගයට කලින් කොහොමද ඒක අපි සම්පූර්ණයෙන්ම ඔළුවට දාගන්න කියන එකට අවශ්‍ය ටෙක්නික් එක හදාගන්න එක. ඒ හින්දා මට ගොඩක්ම වැදගත් වෙච්ච එක දෙයක් තමයි බයෝ පේපරේදී අහන්න පුළුවන් එසේස් ටික මම වෙනම ලියලා තියාගත්තා. ඒ සමහර ඒවා පාස් පේපර්ස් වලින් ගත්ත ඒවා, අනිත් ඒවා මම ප්‍රෙඩික්ට් කරලා ලියපු ඒවා. ඒ වගේ පොත් 4ක් විතර වෙන් කරලා එසේස් වලට හදාගත්තාම මට විභාගයට කලින් දවසේ අහන්න පුළුවන් මොනවද කියලා හිතලා ඒ අවශ්‍ය ටික විතරක් බලාගෙන යන්න පුළුවන් වුණා. ඒ හින්දා විභාගයට අවශ්‍ය පේපර් එකට ලියන්න අවශ්‍ය ඔක්කොම කරුණු ටික මට විභාගයට කලින් ඔළුවට දාගන්න පුළුවන් වුණා. නැතුව බයෝ කියන එක මාස ගාණක් ඉඳන් කොච්චර පාඩම් කරත් ඒක විභාගයට කලින් ආයි අමතකයි. ඒ හින්දා ගොඩක්ම වැදගත් වෙන දේ තමයි මට හිතෙන්නේ මෙතඩ් එකක් හදලා තියාගන්න එක. ඒ විභාගයට කලින් ඕගලන්ට තියෙන සතියක හෝ දවස් කිහිපයක කාලය තුළ ඒ කන්ටෙන්ට් එක එකපාරට ටික කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ රිවයිස් කරගන්න පුළුවන් මෙතඩ් එකක් හදාගන්න එක හරිම වැදගත් කියලා මට හිතෙනවා. ජීව විද්‍යාව සහ භෞතික විද්‍යා විෂයන් සාපේක්ෂව ලේසි වුණා. ඒත් රසායන විද්‍යා විෂය මට තරමක අභියෝගයක් වුණා. මට විෂයන් තුනෙන් නම් එක විෂයක්වත් එහෙම විශේෂයෙන් අමාරුවක්වත් විශේෂයෙන් ලේසියක්වත් දැනුන්නේ නැහැ. තුනම සම මට්ටමේ තිබුණා කියලා හිතනවා. මට වඩාත් පහසු විෂය වුණේ නම් මම හිතන්නේ රසායන විද්‍යාව. අපහසුම විෂය වුණේ නම් ජීව විද්‍යාව. හේතුව මම කටපාඩම් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ විෂයන් දෙකටම වඩා මම ආසම විෂය වුණේ නම් භෞතික විද්‍යාව. The easiest lesson for me would be chemistry, with the hardest being physics. මගේ පහසුම විෂය වුණේ කෙමිස්ට්‍රි, අපහසුම විෂය වුණේ බයොලොජි. මට පහසුම විෂය ලෙස මම කිව්වොත් මට භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකම පහසුයි. මට අමාරුම විෂය සැලකුවොත් මට කියන්න තියෙන්නේ ජීව විද්‍යාව තමයි මට අමාරුම විෂය. මට පහසුම විෂය විදිහට කෙමිස්ට්‍රි හඳුන්වන්න පුළුවන්. අපහසුම විෂය වුණේ නම් බයොලොජි තමයි. ෆිසික්ස් අමාරු වුණත් මම ඒ විෂය ආසාවෙන් කරපු නිසා ඒ අමාරුව මට ගොඩක් දැනුනේ නැහැ කියලා මං හිතනවා. අපි කිසිම විෂයක් අපහසුයි කියලා හිතන්නේ කියන්නේ. මොකද එහෙම හිතුවාම අපි අපහසුයි කියලා හිතන විෂයට අපේ තියෙන අවධානය අඩු වෙනවා. ඒ වගේම අනිත් විෂයන් දෙකට විතරක් අපි වැඩියෙන් අවධානය යොමු කරලා අර විෂය අන්තිමට අතහැරලා දානවා. ඒකින්ද කවදාවත් අපි එහෙම හිතන්නේ කියන්නේ. විෂයන් තුනම පහසුයි කියලා හිතාගෙන විෂයන් තුනටම එකම විදිහට වැඩ බෙදලා දාලා එකම විදිහට වැඩ කරනවා. පහසුම විෂය වූයේ රසායන විද්‍යාව, අපහසුම විෂය වූයේ ජීව විද්‍යාව. ලේසිම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි, ෆිසික්ස් ටිකක් අමාරු වුණා. මට පහසුම විෂය වුණේ රසායන විද්‍යාව විෂයයි. මට අපහසුම විෂය වුණේ භෞතික විද්‍යාව විෂයයි. My favorite subject for A-levels was chemistry, actually because I loved it because it has parts to memorize, it has parts for calculations, it has parts for logical thinking. So what I thought was it's a very balanced subject because it has all spheres. I also equally loved physics, so physics and chemistry can be considered as my most favorite subject because physics was also something that is really very challenging. Although it was hard, but it was very challenging. We could try to think in different ways in order to approach a question. And when you consider my least liked subject was biology because it was only restricted to resource book, right? We were not allowed to think something outside the resource book. So due to that particular restrictions, I actually did not like biology that much. මට පහසුම විෂය රසායන විද්‍යාව.
අපහසුම විෂය භෞතික විද්‍යාව. මට අපහසුම විෂය වුණේ බයොලොජි, පහසුම විෂය වුණේ ෆිසික්ස්. මට උසස් පෙළදී වඩාත්ම පහසු වෙච්ච විෂය තමයි රසායනික විද්‍යාව විෂය. රසායනික විද්‍යාව කියන්නේ මම පෞද්ගලිකව බොහෝ සෙයින් ප්‍රිය කරන විෂයක්. ඒ වගේම තමයි අපහසු විෂය විදියට භෞතික විද්‍යාව හඳුන්වන්න පුළුවන්. මට පහසුම විෂය වුණේ රසායනික විද්‍යාව. ඒ වගේම තමයි මට අපහසුම විෂය වුණේ භෞතික විද්‍යාව. පහසුම විෂය කියලා එහෙම ભેදයක් තිබුණේ නැහැ. මම කැමතිම විෂය වුණේ මුලදී ඉඳන්ම භෞතික විද්‍යාව. උසස් පෙළ විභාගයේදී මට ඇත්තටම තිබිච්ච ලේසිම විෂය කියන්න පුළුවන් ජීව විද්‍යා විෂය. ඒ වගේම ලකුණු අතරට මුලින් චුට්ටක් එන්න අපහසු වෙච්ච නිසා භෞතික විද්‍යා විෂය අමාරු විෂය වුණා කියලා කියන්න පුළුවන්. උසස් පෙළ විභාගය සඳහා පාසලෙන් ඔබට මොන වගේ සහායක්ද ලැබුණේ? මට ඇත්තටම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වශයෙන් A-levels වලට රෙඩි වෙනකොට ස්කෝරින් ටීචර්ස්ලාගෙන් ලොකු උදව්වක් වුණා. මොකද ක්ලාස් එකකටත් වඩා අපිට තියෙන ගැටලුවකට හරි තේරෙන්නේ නැත් තැනකට හරි ටීචර්ස්ලාත් එක්ක ඉන්ටරැක්ට් කරලා ඒක විසඳ ගන්න පුළුවන් පරිසරයක් තියෙන ඉස්කෝලේදී. ඒ හින්දා මම හිතන්නේ මම මේකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. හැමතිස්සෙම මට තියෙන ක්වෙස්චන්ස් ගිහිල්ලා ටීචර්ස්ලාගෙන් අහුවා. ඒ වගේම පස්සේ කොවිඩ් ලොක්ඩවුන් එක ආපු කාලේ වුණත් ටීචර්ස්ලාත් එක්ක අපිට කන්ටැක්ට්ස් තිබ්බ හින්දා අපිට ආපු ගැටලු ඒගොල්ලන්ගෙන් අහලා විසඳ ගන්න පුළුවන්කම ලැබුණා. ඒ හින්දා මට හිතෙන්නේ මට රෑන්ක් එකකට යන්නත් ලොකු උදව්වක් වුණා මම ඉස්කෝලෙන් ඒ ලැබෙන රිසෝසස් හරියට පාවිච්චි කරපු හින්දා. පාසලෙන් විශාල දායකත්වයක් ලැබුණා. අපි පාසලේ ගුරුවරු එක්ක ගොඩක්ම සුහදශීලීව අපිට තිබුණ ගැටලු ප්‍රශ්න නිරාකරණය කරගත්තා. ඒ වගේම අපිට හැම අවස්ථාවකදීම ගුරුවරු සහයෝගය ලබා දුන්නා. ඇත්තටම අපිට පාසලෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා. විෂයන් තුනේම විෂය නිර්දේශ කලින් ආවරණය කළ දුන්නා. වාර විභාග පවත්වලා අපේ අඩුපාඩු පෙන්වලා දුන්නා. අමතර සම්මන්ත්‍රණ පවත්වලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා අපේ දැනුම උපමට්ටම් කරලා දුන්නා. ඒ වගේම විභාගයට මාස 2කට 3කට විතර කලින් විෂයන් තුනේම ප්‍රැක්ටිකල්ස් මුලින්ම මතක් කරලා දුන්නා. මේ හැම දෙයකින්ම අපිට විභාගයට සාර්ථකව සහ නොබියව මුහුණ දෙන්න ලොකු පිටිවහලක් වුණා. School was beneficial to do biology and physics practicals. අපිට ස්කෝලෙන් A level වලට ගොඩක් ලොකු උදව්වක් දුන්නා. කොරෝනා හින්දා ගෙදර ඉන්න කාලේ වෙනකොට කියන්නේ මාස 6කට විතර කලින් අපිට සිලබස් ඔක්කොම කවර් කරලා තිබ්බේ. තව පේපර්ස් මේ කරලා තිබ්බේ. ප්‍රැක්ටිකල්ස් ඔක්කොමත් කරලා තිබ්බා. තව අපිට ඕන වෙලාව ගිහලා ආයිත් ප්‍රැක්ටිකල්ස් කරන්න දුන්නා. කොරෝනා හින්දා ගෙදර ඉන්න දවස්වල අපිට ඔන්ලයින් ක්ලාසස් එන දාලා පේපර්ස් එහෙම කරා. තියරි අයි බැරි වෙච්ච තැන් මතක් කරා. උසස් පෙළ විභාගය සඳහා මට පාසලෙන් විශාල වශයෙන් සහයෝගය ලැබුණා. මොකද මම විශාල වශයෙන් විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදුණු සිසුවෙක් විදිහට මට වැඩි වේලාවක් පන්ති කාමරයේ රැඳී සිටින හැකියාවක් ලැබුණේ. අනේ ඒ නිසා මට පාසලෙන් විශාල සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මගේ පාසලේ ගුරුවරු 3 දෙනා ඕනෑම වෙලාවක ඕනෑම ගැටලුවක් පැනනගනොත් පෞද්ගලිකව හමු වෙලා හෝ මට මගේ තිබුණු ප්‍රශ්නේ निराකරණය කරගන්න අවස්ථාව ලබා දුන්නා. ඒක පාසල් පමණක් නෙමෙයි පාසලෙන් ඉවතදී ඔවුන් අමතාප හෝ මට ඒ ප්‍රශ්නය निराකරණය කරගන්න අවස්ථාව ඔවුන් සලසලා දුන්නා. ඒ වගේම මගේ මිතුරන් මම පන්ති කාමරේ නැති වෙලාවේදී අවශ්‍ය සටහන් එහෙම මට සකසලා දුන්නා. අන්න ඒ නිසා මට පාසලෙන් විශාල සහයෝගයක් ලැබුණා. අපේ පාසලේ උසස් පෙළ විභාගය සඳහා විශාල සහායක් ලැබුණා. අපේ පාසලේ ගුරුවරු විෂය කරුණු ගන්න එක විතර නෙමෙයි අමතර ප්‍රශ්න පත්‍ර කරලා අපිට අපේ විෂය කරුණු වල තහවුරුභාවය ඇති කරා. ඒ විතර නෙමෙයි අපේ පාසලේ අපේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපිට පහසු වෙලාවන් වල එවැනි යෙලෙන්න අවස්ථාව සලසලා දීලා තිබුණා. අපේ පාසලේ ඉගෙනීම් පරිසරයේ කිසිම පීඩනයක් නැති වෙන්න විදිහට නිර්මාණය කරලා තිබුණ නිසා අපි 2020 අවුරුද්දේ කොරෝනා වසංගත තත්ත්වය ඇති වෙන තෙක්ම හැමදාම මගේ පාසල් ගියා. විශාල සහායක් ලැබුණා. විශේෂයෙන්ම සිද්ධාන්ත කරුණු ආවරණය කිරීමේදී ප්‍රායෝගික පරීක්ෂණවලදී විශාල සහායක් ලැබුණා. එම විශේෂ සඳහන් කළ යුතුයි. මාගේ පාසල් යෑමේ ප්‍රතිශතය 91ක්. හැකි සෑම විටකම පාසල් ගියා. ඒ වගේම විෂය සම්බන්ධ ගැටලු තියෙන ස්ථානවලදී ඒවා ගුරුවරුන් මගින් තවදුරටත් පැහැදිලි කර ගැනීම හැකියාව ලැබුණා. ඒ වගේම ඔවුන් සෑම විටම අප ධෛර්යමත් කරා අපගේ ප්‍රතිඵලයට යාම සඳහා. ඉස්කෝලෙන් මාස ගානකට කලින් සිලබස් කවර් කළා. ඊට පස්සේ ස්කූල් පේපර්ස් පාස් පේපර්ස් කරේවා.
A-levels ලඟ වෙලා හැම සබ්ජෙක්ට් එකටම ප්‍රැක්ටිකල් සෙෂන්ස් තිබ්බා. ඒක ගොඩක් මේ ප්‍රැක්ටිකල්ස් වලට සපෝට් වුණා A-level වලදී. Actually, my school was a huge support in me achieving my dream as a doctor. Because in tuition classes, they don't do practicals or experiments. It was the school teachers that made us come forward, and we got to handle apparatuses and we got to handle various measuring instruments so that we ourselves can indulge within experiments. So doing experiments was something that I really got from my school. Number 2 was a lot of our school teachers, they went for paper marking. So as soon as the paper marking finished, what I would do as a student those days, I would run to these particular teachers. Actually, all my 3 subject teachers went for paper marking. So as soon as the paper marking finished, I would like run to them and get the original marking scheme. I did that for both 2018 and 19. So by studying the original marking scheme, I was able to get an idea about how the papers are being marked. I mean, within what mindset the paper marker is marking. So by studying these original marking schemes, I was able to get a really very broad knowledge on what things were done. So apart from that, our schools, they organize a lot of seminars where they got external resource persons, especially from the universities. So that was actually the best thing that we could get from school. And then even doing term tests, so we got our marks marked then and there, we got our positions, so that we could know where actually we are standing. Actually, I'm forever indebted to my school. පාසලෙන් ලැබුණු සහයෝගය ගැන කතා කරනකොට මට විශේෂයෙන්ම කරුණු දෙකක් ගැන කතා කරන්න ඕනේ. පළවෙනි දේ තමයි A-level practicals. මම විෂයන් තුනේම සියලුම A-level practicals කරගත්තේ පාසලෙන්. එතකොට දන්නවා මේ A-level practical knowledge එක කොච්චර වැදගත්ද කියන එක. විශේෂයෙන්ම physics structured paper එක ගත්තොත් සම්පූර්ණයෙන්ම වගේ A-level practicals. ඊළඟට chemistry වලත් මතක තියාගන්න අමාරු inorganic කොටස් organic කොටස් මතක තියාගන්න හොඳම දේ තමයි ඒ practicals අපි කරලා තියෙන එක. ඊළඟ දේ තමයි අනුමාපනයක් ගත්තත් හොඳම දේ ඒ අනුමාපනය අපි තනියම කරලා තියෙනවා නම් අපිට අනුමාපනේ ඉක්මනට අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා මේ A-level practical knowledge එක කොච්චර වැදගත්ද? biology ගත්තත් A-level practicals වලින් ප්‍රශ්න අහනවා. ඉතින් මේ practical වලින් විෂය කරුණු ලෙස ඍජුවම ගොඩක් දේවල් දායක වෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම අනිත් තියරිත් හොඳට අවබෝධ වෙන්න මේ ප්‍රැක්ටිකල් එක කරලා තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ කාරණේ තමයි වාර විභාග. මම කොච්චර ලකුණු වල වුණත් වාර විභාග 6ටම සහභාගී වුණා. ගොඩක් අය වාර විභාග වලට සහභාගී වෙන්නේ නැහැ. ලකුණු අඩු වෙනවා. ඒක තවත් ස්ට්‍රෙස් එකක් කරගෙන තියෙන්නේ. මම කියන්නේ එහෙම කරගන්න එපා. මට වාර විභාගේ මට ලැබුණ අවස්ථාවක් විභාගයට පෙර 6 වතාවක් විභාග කරන්න හම්බුණා. ඒකෙන් මම බලපු දේ තමයි මට මේ කාල සීමාව තුළ ප්‍රශ්න කරගන්න පුළුවන්ද? මගේ තත්ත්වය මොකක්ද? මට මේ විෂය කරුණු මතකද? ඒ වගේ මගේ අඩුපාඩු හඳුර ගන්න තමයි මම වාර විභාග භාවිත කරේ. උසස් පෙළදී පාසලෙන් අපිට ලැබුණු අත්වල අතිමහත්. ඇත්තටම කියනවා නම් අපි පළමු වරට විභාගයට පෙනී සිටිනකොට අපිට විෂය නිර්දේශය විභාගයට මාස 6කට විතර කලින් ආවරණය කළ දුන්නා පාසල. එක විෂයකට ඔබ අමතර පන්ති කීයකට සහභාගී වුණාද? මං ඇත්තටම A-level පළවෙනි අවුරුදු දෙකේදී ගියේ තියරි ක්ලාස් 3කට විතරයි. මොකද මම self study කරපු හින්දාත් අනිත් එක මම ගොඩක් දවස්වලට ඉස්කෝලේ ගිහිල්ලා එතනොත් ඉගෙන ගත්ත හින්දාත් මට තියරි ක්ලාස් 3කට යන එක හොඳටම ඇති කියලා හිතුණා. ඒ වගේම මට පාඩම් කරන්නත් ගොඩක් වෙලා ඉතුරුණා ඒ හින්දා. අන්තිම අවුරුද්දේදී ඒකට අමතරව පේපර් ක්ලාසස් 3කටත් ගියා. මම එක් විෂයකට අමතර පන්ති 2කට වගේ සහභාගී වුණා. මම උසස් පෙළ විභාගයට පෙනී සිටි ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට මම ජීව විද්‍යා විෂයට එක ඉංග්‍රීසි මාධ්‍ය පන්තියකට සහභාගී වුණා. රසායන විද්‍යා විෂයටත් එක ඉංග්‍රීසි මාධ්‍ය පන්තියකට සහභාගී වුණා. භෞතික විද්‍යා විෂයට නම් එක සිංහල මාධ්‍ය පන්තියකටයි එක ඉංග්‍රීසි මාධ්‍ය පන්තියකට සහභාගී වුණා. මම විෂයන් 3ට පන්ති 3කට තමයි ගියේ. When I started with A-levels, I did go to more than one tuition teacher per subject, but as time went by, I realized it was very pointless. So I brought it down to one teacher per subject. And when I was doing the work, when I was at the period that actually got me through A-levels, I was going to 4 tuition classes, the 4th one being an extra class for physics, because my physics teacher suggested I go for an additional tuition class because I didn't manage to cover up the first few lessons properly, and therefore it was a remedial class. But 3 classes one per subject is more than enough. As long as the teacher who's teaching it is competent and has a proper understanding of the syllabus and tells you what you need to do, 3 classes is sufficient. මම හැම සබ්ජෙක්ට් එකටම
තියරි ක්ලාස් එකයි පේපර් ක්ලාස් එකයි විදිහට තමයි ගියේ. එක් විෂයකට එක් අමතර උපකාරක පන්තියක් ගානේ විෂයන් 3ට පන්ති 3ක් ගියා. එක විෂයට එක බැගින් විෂයන් 3ට ක්ලාසස් 3කට ගියා. සිද්ධාන්ත පන්ති ඉවර වුණාම පේපර් ක්ලාසස් 3කට ගියා. අපි විෂයන් 3ට අමතර පන්ති 3කට විතරයි සහභාගී වුණේ. එක් විෂයකට එක් පන්තියේ බැගින් පන්ති 3කමයි සහභාගී වුණේ. මුලින්ම ක්ලාසස් සිලෙක්ට් කරගන්න ක්ලාසස් දෙකකට වගේ ගියා. අන්තිම ටිකේ එක සබ්ජෙක්ට් එකකට එක ක්ලාස් එකකටයි ගියේ. උපකාරක පන්තිවලට සහභාගී වීම සැලකුවොත් මම එක් විෂයකට එක් උපකාරක පන්තියකට බැගින් සහභාගී වුණා. ඒ වගේම තමයි මේ විෂයට අදාළව ප්‍රශ්න පත්‍ර පන්තියකටත් සහභාගී වුණා. As far as the number of tuition classes that I went for one subject, I went only for one tuition class. So for one tuition class per subject, so it amounted to 3 tuition classes. What I believed is the more you sit alone and study, or the more you sit in a place and study, the more marks you can get. මම ඒ ලෙවල් ආරම්භ කරපු මුල් කාලේ මට ගැළපෙන පන්ති මොකක්ද කියලා තෝරගන්න පන්ති ගණනාවකට ගියා. නමුත් මම මාස කිහිපයක් ගිහිල්ලා එක විෂයකට එක පන්තියක් තෝරගෙන ඒ පන්ති වලට ගියා. නමුත් දෙවෙනි වර විභාග කරනකොට මම සමහර විෂයන් වලට පන්ති ගියේම නැහැ. සම්පූර්ණයෙන්ම තනියම තමයි වැඩ කරගත්තේ. මම ඇත්තටම දෙවනි වර විභාගයට පෙනී සිටිනකොට විෂයන් 3ට අමතර පන්ති ගියේ පන්ති 3කට විතරයි. ඊට අමතරව භෞතික විද්‍යාව සාමාන්‍යයෙන් මට අමාරු වෙච්ච විෂයක් නිසා සහ ලකුණු මට්ටම ටිකක් අඩුවෙන් තිබිච්ච නිසා ගෙදරට තනි පන්තියක් විදියට තනි ගුරුවරයෙක් ඇවිල්ලා මට ඉගැන්නුවා. ඒ ටිකට තමයි මම අමතර පන්ති ගියේ. එක විෂයක් සඳහා එක පන්තියකට විතරයි සහභාගී වුණේ. උසස් පෙළ සඳහා මම එක විෂයකට එක සිද්ධාන්ත පන්තියකට විතරයි සහභාගී වුණේ. ඒ වගේම ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ කරයින් පසුව විෂයන් 3ට ප්‍රශ්න පත්‍ර පන්ති 3කට විතරක් මම සහභාගී වුණා. අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරේ විභාගයට සූදානම් වීමේදී කියන්නේ සමාන පෙළෙන් සමත් වෙලා උසස් පෙළට පැමිණියට පස්සේ විභාගයට සූදානම් වීමේදී මේ ශිෂ්‍යාමන අනුගමනය කරපු විශේෂ ශිල්ප ක්‍රම පිළිබඳව. ඔයගලන්ට පේන ඇති මේ හැම එකනම වගේ බොහොම උනන්දුවෙන් පීඩනය දරාගෙන යම් විශේෂ ශිල්ප ක්‍රම යොදාගෙන පාඩම් කරලා තියෙනවා. හුඟක් අය පාසල් අධ්‍යාපනය හොඳින් කරලා තියෙනවා. පාසලේ වාර විභාගවලට සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම එක් එක්කෙනා අනුගමනය කරපු පාඩම් කිරීමේ ශිල්ප ක්‍රමත් ඔයගලන්ට අහන්න ලැබුණා. අපි ඊළඟ වීඩියෝ එකේදී කරන්නේ විභාග ආසන්නයට එනකොට ඇත්තරම කොහොමද මේ විභාගයට සූදානම් වෙන්නේ සහ විභාග දිනේදී විභාග ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම මොකද කරන්නේ, විභාග ප්‍රශ්න තෝරන්නේ කොහොමද, ඒ වගේ විභාගයේ පිළිබඳව කරුණු තමයි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ.